පැතිකඩ ආයිබෝවන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග 1981 දී ආරම්භ කළ ජාතික මූලික අධ්‍යයන ආයතනය මේ අවුරුද්දේ අවුරුදු 40ක් සම්පූර්ණ කරනවා. ජාතික මූලික අධ්‍යයන ආයතනය මූලික අධ්‍යයනයන් සඳහා වෙන්වුණු එකම ජාතික ආයතනය. පර්යේෂණාංශ ගණනාවක් ඔස්සේ මේ ආයතනයේ පර්යේෂණ කරනවා. මේ පර්යේෂණ කොයි විදිහටද රටට අපිට වැදගත් වෙන්නේ? ආයතනයේ අවුරුදු 40ක ක්‍රියාකාරීත්වය විශේෂයෙන් නැවත මතක් කරගන්නට මේක හොඳ අවස්ථාවක්. ඒ නිසාම අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර මැතිතුමාට. සුබ දවසක් මහාචාර්ය විජේසුන්දර. සුබ දවසක්. ඔබේ ආයතනය විවිධ පර්යේෂණ කරනවා. දැන් මම අහලා තියෙනවා ඔබ කරන පර්යේෂණ අතර ඔබේ පර්යේෂණවල විශේෂයෙන්ම මේ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය සහ ශාක වර්ගීකරණය සහ සංරක්ෂණය කියන අංශ දෙක තමයි ඔබේ පර්යේෂණ නිසා. දැන් මේ ශාක ගැන කරන පර්යේෂණ වල අපි අහලා තියෙනවා ඔබ මේ ජම්බු ගැන ලොකු පර්යේෂණයක් කරනවා කියලා ලංකාවේ. මම ශාක වර්ගීකරණය සම්බන්ධයෙන් පර්යේෂණ කරනකොට ශාක විශේෂයෙන්ම ලංකාවේ විශාල ශාක ඝන දෙකක් ගැන වැඩිපුරම පර්යේෂණ කරනවා. අමතක කරන්න නරකයි ශාක වර්ගීකරණ විද්‍යාව නැත්නම් ප්ලාන්ට් ටැක්සොනි තමයි ජීව විද්‍යාවේ තියෙන මූලිකම විෂයපතේ. ඒ කියන්නේ ඊට වඩා මූලිකව යන තවත් දෙයක් නැහැ. නැත්නම් කෙනෙක් හිතන්න ඉතිනවා ඇයි මේ වගේ දේවල් මූලික අධ්‍යයන ආයතනය කරන්න කියලා. ජම්බු ගැන කතා කරා. ජම්බු කියලා කියන්නේ ලංකාවේ තියෙන ශාක ඝන වලින් විශාලම ඝනයක්. ශාක විශේෂ 30 ගණනක් ජම්බු කුලයේ අයිති වෙනවා. ඉතින් මේකට අයිති වෙනවා අපි දඹ කියන ජම්බු වර්ග, ඒ වගේම මාදන්, බටදොඹ, ඒ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ විතරයි දකින්න ලැබෙන්නේ. ලංකාවේ ඒක දේශිකයි. මහාචාර්යතුමනි දැන් ඔබ ජම්බු කියන එක අර්ථකථනය කරගන්නවා මේ හරි ලස්සනට. සාමාන්‍ය කෙනෙකුට ජම්බු කියලා අඳුරගන්න ඕන මොනවද? ඒක ඇත්තටම අපි ජම්බු කියන එක හුඟක් වෙලාට ඒකේ තියෙන ගෙඩියෙන් එහෙම නැත්නම් ඵලයෙන් තමයි අඳුරගන්නේ. නමුත් ඇත්තටම ඊට වඩා විශාල වශයෙන් මේකේ වටිනාකම් තියෙනවා. අපි දැන් කැමරට ගන්න ජම්බු ඇත්තටම ඒක යම් කිසි විදිහකට වැඩි දියුණු කරපු ඒක පළතුරක්. නමුත් අපේ රටේ සමහර ශාක තියෙනවා විශේෂයෙන්ම ජම්බු දඹ නැත්නම් ජම්බු කුලයට අයිති ශාක තව වැඩි දියුණු කරලා ඊටත් වඩා රසවත් එහෙම නැත්නම් ඊට වඩා පෝෂිතදායී පදාර්ථ අඩංගු විදියට හදාගන්න පුළුවන් දේවල් තියෙනවා. වගේ මේකේ තවත් වටිනාකම් තියෙනවා ඖෂධමය වටිනාකම්. ඒ වගේ මේකේ තියෙන දැවමේ වටිනාකම් සංරක්ෂණ වටිනාකම්. මේ හැම අතින් බැලුවම ඇත්තටම ජම්බු කිලි කියන්නේ වැඩි අවධානයට ලක් නොවූ නමුත් ඉතා වැදගත් ගණයක්. ඉතින් මේ මම තවදුරටත් කිව්වොත් මේ ගැන මගේ මේ ව්‍යාපෘතිය ඇත්තටම කරගෙන යන්නේ මේ ආචාර්ය උපාධිධාරී හිමේෂ් දිල්රුවන් ජයසිංහ කියලා මට හම් වෙච්ච ලොකු සම්පතක්. ඉතාමත් දක්ෂ ශිෂ්‍යයෙක්. ඔහු ගොඩක් මේ අලුත් සොයා ගැනීම කරපු කෙනෙක්. ඉතින් ඔහු තමයි මේ පරීක්ෂණ කරන්නේ මේක මේ රූප විද්‍යාත්මක ලක්ෂණ වලට අමතරව අණුක ජීව විද්‍යාත්මක එහෙම නැත්නම් අපි කියනවා මොලිකියුලර් බයොලොජිකල් රිසර්ච් කියලා. මේ මොලිකියුලර් බයොලොජි එහෙම නැත්නම් අණුක ජීව විද්‍යාත්මක පැත්තෙනුත් මේක බලලා ඉතාමත්ම මේ නවීන තාක්ෂණික දේවල් යොදාගෙන ඉතාමත් දක්ෂ විදියට මම හිතන්නේ මේ ලංකාවේ තියෙන ජම්බු කුලයේ ශාකවල ව්‍යාප්තිය සහ ඒකේ සංරක්ෂණ අවශ්‍යතාව සහ ඒකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන පිළිබඳව තමයි මේ පරීක්ෂණය කරගෙන යන්නේ. දැන් ඔබ කිව්වා මේ ජම්බු කුලයේ ශාක අපිට 30 ගණක් වගේ හම්බ වෙනවා කියලා ලංකාවේ. මේක කොයි පළාත්වලද විසිරීලා තියෙන්නේ? මොකද මේ අපි ජම්බු කිව්වහම අඳුරන්නේ හරි සීමිත ප්‍රභේද ගානක්. ඔව් ඇත්තටම අපි හුඟක් වෙලාට ජම්බු කිලි කියන්නේ මැලේසියාවෙන් අපිට හඳුන්ලා දීලා තියෙන ශාකයක්. නමුත් ඒ වුණාට අපේ රටේ දැන් අපි මේකට ලතින් වචනය තමයි මේ ගණයට හඳුන්වන සිසිජියම් කියලා. ඒ සිසිජියම් ගණයට අයිති ශාක වැඩිපුර ප්‍රමාණයක් තියෙන තෙත් කලාපේ. අපි වැඩිපුර මේකේ ආවේනික ශාක වැඩිපුර දකින්න ලැබෙන්නේ නැත්නම් උපකඳුකර සහ මධ්‍ය කඳුකරයට. ඒ කියන්නේ ඉහළ කඳුකර වනාන්තරයට යනකොට තෙත් වනාන්තර වල තමයි වැඩිපුරම තියෙන්නේ. වීලි කලාපයට යනකොට ඇත්තටම හුඟක් දුරට එකක් දෙකක් ඇරෙන්න අනිත් කියන්නේ අඩුයි සෑහෙන. තෙත් කලාපේ තමයි ඇත්තටම අපේ වැඩිපුර ජෛව විවිධත්වය තියෙන්නේ. ඒ වගේ මේ ජම්බු වල විවිධත්වය දකින්න ලැබෙන වැඩිපුරම තෙත් කලාපේ සහ කඳුකර ප්‍රදේශවල. ලංකාවේ ඔබ කිව්වා මේ අපි දැන් මේක පළතුරක් හැටියට වෙනම
පිටින් ආපු ඒවත් මේකට එකතු කරගෙන තියෙනවා කියලා. අපි දකිනවනේ මේවා හඳුනන් නැතිකමෙන්ම සංරක්ෂණයේදී අභියෝග මතුවෙනවා. දැන් මේවා අඳුර ගන්න මේවා සංරක්ෂණය කරන්න අපි කොයි වගේ එළඹුමක්ද ගන්න ඕන? ඇත්තටම කියනවා නම් අපි මුලින්ම කරන්න ඕන ඇත්තටම ප්‍රජාව දැනුවත් කරන එක. අපි අපේ සම්පත් මොනවද කියලා අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් එතෙන්දි තමයි හුඟක් වෙලාවට මේ දැන් අපේ පරීක්ෂණ වලත් අපි බලාපොරොත්තු වෙන අන්තිමට මේකෙන් මාර්ගෝපදේශ සහිත යම්කිසි පොත්පත් මේකුත් කරන්න. ඒ වගේම විවිධ සම්මන්ත්‍රණ දේශන මගින් සහ අනිකුත් පරීක්ෂණ පත්‍රිකා වගේ දේවල් මහජනතාවට යොමු කරලා මේක ගැන අවබෝධය ලබා දීම වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි ඇත්තටම කියනවා නම් අපි එක කනගාටුදායක කරුණක් අපේ රටේ සම්පත් ගැන අපි දන්නවා අඩුයි. එහෙම දන්නව නම් විශේෂයෙන්ම මේ සම්පත් තියෙන ප්‍රදේශයේ ප්‍රජාව දන්නව නම් මම හිතන්නේ දැන් අපි දකින්න හුඟක් ඔය හානිවීම, හායනවීම, අනතුරු, සොරා ගැනීම වගේ දේවල් නවතින්න ඉඩ තියෙනවා. මොකද එතකොට සමහරලාට දැන් අපි කීමට කියන්නේ තල්මසෙක් මරලා හම්බ කරන සල්ලි වලට වඩා වැඩි ප්‍රමාණයක් අපිට තල්මසෙක් පෙන්නලා හම්බ කරන්න පුළුවන්. ඒ වගේ අපේ රටේ තියෙන සමහර සුවිශේෂ ශාක දැන් සමහර ප්‍රදේශයේ තියෙනවා ඒ ප්‍රදේශවලට සමහර ශාක සුවිශේෂී. ඒ ප්‍රදේශයේ විතරයි මේ මහ පොළොවේ ඒ ශාකේ දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රජාව කියනවා නම් මෙන්න මේ ලෝකයේ තියෙන එකම ශාකය එහෙම නැත්නම් එකම ශාක කුලයේ ගණේ දලන්න ඕන නම් මෙහෙ එන්න කියලා ඒ ප්‍රජාවටත් ප්‍රතිලාභ ලැබෙන විදිහේ ව්‍යාපෘතියක් තියෙනවා නම් දැනුවත් වීම තියෙනවා නම් මම හිතනවා අපිට මේක සෑහෙන ආර්ථිකමය ලාභත් ලබා ගන්න පුළුවන් සංරක්ෂණයට අමතරව. ඒ වගේම අපි දන්නවා ජාතික මූලික අධ්‍යයන ආයතනය තවත් පරීක්ෂණ මාලාවක් කරගෙන යනවා නෙළු ශාකය පිළිබඳව. නෙළු ශාකය ඔබ දැනටමත් දන්න පරිදි හෝටන් තැන්න ආශ්‍රිතව අවුරුදු ගානකට වරක් මල් පිපෙන ශාකයක්. නෙළු ශාකය අඳුන්වලා දුන්නොත් වටිනවා. ඔව් නෙළු ඇත්තටම මේ අසෝක ඉතාමත් සුවිශේෂ ශාකයක් ඔබ කිව්වා වගේ අවුරුදු 12කට පස්සේ වගේ මල් පිපෙන හුඟක් නෙළු ශාක. ඒකත් විශේෂ 30 ගාණක් තියෙනවා. හෝටන් තැන්න වගේ මේ කඳුකර වනාන්තර වලට අමතරව තෙත් කලාපෙත් තියෙනවා, වීලි කලාපේ එකක් දෙකක් වගේ තියෙනවා. නමුත් මේකේ තියෙන අර කාලයකට පස්සේ මල් පිපීම ඉතා වැදගත්. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අර මේක නිල් පාටයිනේ හුඟක් නෙළු මල්. දැන් අර ඉන්දියාවේ තියෙන නිල්ගිරි වනාන්තරේ නිල්ගිරි කියන වචනේ හැදිලා තියෙනෙත් නිල් පාට මේ කන්දක් කියන එක මේ ඒ නිල් පාට දෙන්නේ නෙළු වලින්. ඊතරනේ ඉන්දියාවේ තියෙන සංගම් කාව්‍ය කියලා ඒ කාව්‍ය වල කියන්නේ හරියට දැන් අර කාන්තාවක් කියනවා මේ සැමියට ඔබ මාව හම්බෙන්න එන්නේ හරියට අර නෙළු මල් පිපෙනවා වගේ කියලා. ඒ කියන්නේ බොහොම කාලයකට පස්සේ කියලා. ඒ අපේ රටේ හැබැයි ඒ තරම් කාව්‍ය කරන්න තරම් සංස්කෘතියට මේක ආවේ නැහැ. මොකද මේ නෙල් පිපෙන තැන්වල ජනාවාස තිබුණේ නැහැ ඒ කාලේ. 1830 ගණන් වගේ වෙනකන් පැතල්තර කවුරුවක් ගියෙත් නැහනේ. මේ බ්‍රිතාන්‍යයන් යන කලින්. ඉතින් කොහොම හිතත් ඔය නෙළු ශාකය ඇත්තටම සුවිශේෂී. මොකද ඒකේ එකක් දෙකක් අරගෙන අනිත් ඔය 30 ගානේ ඔක්කොම වගේ ලංකාවට ආවෙන එකයි. ඒ කියන්නේ ලංකාවට ඒක දේශිකයි. ඉතින් අනිත් එක මේක අර කාලයකට සැරයක් මල් පිපින සමහරලාට මේක අඳුන ගන්න අර මේ හරියටම ස්ථීරව අඳුන ගන්න අර මල් පිපිනකන් ඉන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් අර මේ ගැන මගෙත් එක්ක මේ මා සමග මේ ආචාර්ය උපාධියක් හදාරනවා නිලන්ති රාජපක්ෂ මෙනි මහත්මිය. ඉතින් එතුමා ඉතාමත් දක්ෂ නිලධාරණියක් මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධව වැඩ කරන්නේ. ඇය ඉතාමත්ම වැදගත් පරීක්ෂණ කීපයක් කළා. මේ ඉතාමත් මෑතකදී අපි අලුත් විශේෂයකුත් ඉස්සරහට දැම්මා. මේකට අපි උද්භිදාත්මක කියන්නේ ස්ට්‍රොබිලැන්තෙස් කියලා. ස්ට්‍රොබිලැන්තෙස් මැදහින්නෙන්සිස් කියලා. මැදහින්න කියන ප්‍රදේශයෙන් අලුත් ශාකයක් ලෝකයට අඳුන්ලා දුන්නා. ඉතින් තවත් ඉස්සරහට එනවා. ඉතින් මේක ඉතාමත්ම මේ සුවිශේෂී ව්‍යාපෘතියක් මේ නෙළු ශාක ගැන අපි කරගෙන යන ව්‍යාපෘතිය. ජම්බු ශාකත් අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවද? අලුත් ශාක කීපයක් හිමේෂ් හොයාගෙන තියෙනවා. තාම මේ පත්‍රිකා එළියට ආවෙ නැති නිසා මම ඒ ගැන නම් වශයෙන් සඳහන් කරන්න කැමති නැහැ. මේක වැදගත්. මොකද මේ මිනිස්සෙකුට නමක් දෙනවා වගේම නිර්මාණශීලී ශාකයකට සත්වයකට නමක් දෙන එක. අනිත් අතට වාසගමක් මුල් නමක් තියනවා වගේම ශාකයකට නමක් දෙද්දිත් ඒ සියලු කරුණු සම්පූර්ණ කරලයි කාගේ කවුද කොහෙන් එන කොතන තියෙන මොන හැඩේ ගහක්ද කියලා අඳුර ගන්න පුළුවන් විදියටයි නම් දෙන්නේ. දැන් ඔබේ අනිත් විශේෂඥ විෂය ශාක වර්ගීකරණය කොහොමද දැන් අලුතෙන් අපි හිතමුකෝ ජම්බු ගහක් අඳුනගත්තයි කියලා. කොහොමද නම් දාන්නේ?
මේක ඇත්තටම පැය දෙක තුනක් විස්තර කරන්න දෙන දෙයක්. නමුත් මම කෙටියෙන් කියන්නම් ලෝකයේ තියෙනවා ICBN කියලා International Code of Botanical Nomenclature කියලා. මේකේ තියෙනවා නීති පද්ධතියක්. ඒ නීති වලට අනුකූලව තමයි අපි නමක් දෙන්න පුළුවන්. ඒතකොට ඒ නීති අනුගමනය කරලා අපිට මේ අපි දැන් අර 1753 ඉඳලා අපි පාවිච්චි කරන්නේ ද්විපද නාමකරණය කියන එක. නමක් අපි නම් දෙකකින් දෙන්නේ. ගණය නම සහ ඊළඟට විශේෂිත පදය කියන එක. ස්පෙસિෆික් එපිතට් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ජීනස් කියලා කියන ගණය. ওই දෙක අපි දෙනවා. හුඟක් වෙලාවට දැන් අපි මේ ජම්බු කියමු. ඒතකොට සිසිජියම් ගණේ ඊට පස්සේ අර ඉතුරු පදයේ දෙන එක අපිට තීරණය කරන්න පුළුවන්. අර කිව්වා වගේ එක්ක ඒ ප්‍රදේශයේ උඩ දැන් එකක් තියෙනවා මේ සිසිජියම් සිරිපාදෙන්සිස් කියලා. ඒ කියන්නේ ශ්‍රීපාදයෙන් අරගෙන. එහෙම නැත්නම් මේ සමහරට අපි කාලත් අහලා හුඟක් ඒවා සිලනිකස් කියලා යනවා ලංකානා කියලා. ඒ වගේ අපේ ප්‍රදේශය අනුව. තමයි නැත්නම් අපිට කෙනෙකුගේ නමින් නම් කරන්න පුළුවන්. මේ කෙනෙකුට ගෞරව කරන්න. දැන් මට මතකයි සමහරලාට මත බෙදලා දුර වෙනවා මේ සතා අනුවද අර හූනෝ නම් කරලා ප්‍රශ්නයක් වුණේ. ඉතින් ඒ වගේ කෙසේ වෙතත් ඒක පරිශ්‍රකයා තමයි තීරණය කරන්නේ. සමහරලාට ඒකේ තියෙන මේ ලක්ෂණයක් නම් වෙන්න පුළුවන්. දැන් අපි තුමු ඒකේ ලොකු කොලයක් නම් අපිට සමහරලාට කියනවා මැක්‍රොෆිලා. පොඩි කොලයක් නම් මික්‍රොෆිලා ඒ වගේ. ඉතින් ඒකෙන් එකපාරටම ඇල්බා කියන සුදු නම් ෆුල්වා කියලා කියන කහපන්න. ඒ වගේ එක එක මේ ලතින් භාෂාවෙන් තමයි නම් දෙන්නේ පළවෙනි දේ. ඒතකොට නමක් දුන්නත් ලතින් කරණය කරන්න ඕන. ඉතින් නැතුව දැන් අර අපි දුන්න ස්ට්‍රොබිලැන්තස් එක ස්ට්‍රොබිලැන්තස් මැද හින්නෙන් සිස්. නැතුව ස්ට්‍රොබිලැන්තස් මැද හින්න කියලා කියන්න බෑ. ඒක ලතින් කරන එක. ඒ වගේ ඇත්තටම මේ පරිශ්‍රක සතු කාර්යයක් ඒ නම දෙන එක. ශාක වර්ගීකරණය සහ නාමකරණය සම්බන්ධයෙන් විශාල කාර්යයක් ඉෂ්ට කරන කෙනෙක් මේ පිළිබඳව අවුරුදු ගානක අත්දැකීම් තියෙන කෙනෙක්. මේවයේදී දැන් අපේ තරුණ පර්යේෂකයෝ අපේ තරුණ දරුවෝ මේ පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස ඉන්නවා. දැන් කෙනෙකුට අවස්ථාව තියනවාද පර්යේෂණයක් කරොත් තමන්ගේ ප්‍රදේශ තමන්ගේ නම නැත්නම් තමන් කැමති කෙනෙකුට ගෞරවයක් ලබා දීමට නම් කරන්නට උනන්දු වෙන්න පුළුවන්. ඔව් පුළුවන්. ඒ කියන්නේ ඉස්සෙල්ලම ඇත්තටම අපි මේක ටිකක් දිග වැඩක්. මොකද අපි ඉස්සෙල්ලා හොයාගන්න ශාකය මේ ඇත්තටම මේක ලංකාවට අලුත් දෙකක්ද? එහෙම නැත්නම් මුළු ලෝකෙටම අලුත් දෙකක්ද කියලා හොයාගන්න ඕනේ. ඉතින් ඒකට විවිධ ක්‍රියාවලියන් තියෙනවා. එකක් පොත්පත් වලින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න පුළුවන්. අන්තිම මේක හරියටම ස්ථිරවම තීරණය කරන්නේ අපි ජාතික ශාකාගාරයට ගිහිල්ලා ජාතික ශාකාගාරයේ දැනට තියෙන නිදර්ශකත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ. ජාතික ශාකාගාරය කියන්නේ මොකක්ද? ඔව් පේරාදෙණිය උද්‍යානයේ තියෙනවා National Herbarium. එහෙම නැත්නම් ජාතික ශාකාගාරය කියලා කියන ආයතනය. ඒ ශාකාගාරයේ තියෙනවා ලංකාවේ මේ දක්වා හඳුනාගෙන තියෙන එහෙම නැත්නම් හොයාගෙන තියෙන සියලුම ශාකවල වියලි නිදර්ශක. තවසදින් කියනවා නම් ඒක හරියට දැන් අර අපේ උපැන්න සාතිකේ වගේ ඒ නිදර්ශකයේ තමයි ඒ ශාකේ නම ගිහිල්ලා ඉවර වෙන තැන. ඒ කියන්නේ නම පටන් ගන්න තැන. දැන් වැරදිලා හරි අපි ශාක නිදර්ශකයක් අරගෙන ගිහිල්ලා ඒ නිදර්ශකත් එක්ක සංසන්දනය කරලා ඒක ගැලපෙන්නේ නැත්නම් දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි ඒක මීට කලින් ලංකාවේ හම්බෙලා නැහැ. දෙවෙනි එක තමයි ඒක මීට කලින් ලෝකේ කොහෙවත් හම්බෙලත් නැහැ. ඉතින් එතකොට ඒක හරි වැදගත් දෙයක්. එකපාරටම ජාතික ශාකාගාරයෙන් තෝක කියන්නේ ඕක කොහෙවත් හම්බෙලා නැහැ කියලා. ජාතික ශාකාගාරයේ බලලා ඒකට සංසන්දනය නැත්නම් ජාතික ශාකාගාරයෙන් ඒක යවනවා අන්තර්ජාතික ශාකාගාරයකට. විශේෂයෙන්ම එංගලන්තයේ කිව් උද්‍යානයේ තියෙන ශාකාගාරය හොය එහෙම නැත්නම් ජිනීවා වල තියෙන හර්බේරියම් එක වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ අන්තර්ජාතික ශාකාගාර තියෙනවා. ශාක මේ දර්ශක මිලියන් ගණන් තියෙනවා. දැන් ලංකාවේ ශාකාගාරය කොච්චර තියෙනවද? ලංකාවේ ශාකාගාරය තියෙන්නේ 1,68,000 ගණන්. හැබැයි ඒකේ තියෙනවා ලංකාවේ තියෙන ඔක්කොම. නමුත් ලංකාවේ තියෙන ඔක්කොම සහ ඉන්දියාවේ සහ අපේ කලාපේ ශාක නිදර්ශකත් 50,000 ගණක් වගේ තියෙනවා. නමුත් ඒකෙන් අදහස් දෙන්නේ මුළු කලාපේ තියෙන සියල්ල තියෙනවා කියලා. ඒ හින්දා සමහරලාට ওই ශාක ලංකාවේ තියෙන සියල්ල තියෙනවා. ලංකාවේ තියෙන ශාක සියල්ල තියෙනවා. දැන් වැරදිලා හරි අපි අපේ ශාකේ ලංකාවේට අලුත් වුණාට ඕක සමහරට බුරුමේ හරි එහෙම නැත්නම් මේ වියට්නාමේ හරි ඔය කොහරි තැනක හම්බෙලා වෙන කෙනෙක් නමක් දීලා තියෙන්න පුළුවන්. ඉතින් ඒකයි අපි චෙක් කරගන්න ඕන අපි සංසන්දනය කරලා මේක ලංකාව විතරක් නෙවෙයි පිටරත් ඒවත් බලලා ඒක මේ අලුත් කියලා. උනන්දුව තියෙන අපේ තරුණ පර්යේෂකයින්ට තරුණ දරුවන්ට මේ ඔස්සේ ඉස්සරහට යන්න පුළුවන්. අපි විශේෂයෙන් සාකච්ඡා කළ යුතුයි ජාතික මූලික අධ්‍යයන ආයතනයේ තියෙනවා විශේෂ වන ප්‍රදේශයක්. මේක අපි රුක් උයන කියලා හඳුන්වන්නේ. සෑම් පොපම් රුක් උයන 1963 ඉඳලා ආරම්භ කළා විශාල පර්යේෂණවලට සහ අපිට මේ සෑම් පොපම් රුක් උයනෙන් කොයි වගේ සේවයක්ද
ජාතික මූලික අධ්‍යයන ආයතනය සපයන්නේ සහ අධ්‍යයනයන්ට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් කොයි වගේද? ඒ පිළිබඳව සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. පැතිකඩ පැතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහත්මයා. මහාචාර්යතුමනි අපි කතා කරමින් හිටියේ මේ ඔබේ ආයතනයට තියෙනවා ජාතික මූලික අධ්‍යයන ආයතනයට තියෙනවා රුක් උයනක්. මොකද්ද රුක් උයනක් කියන්නේ? රුක් එහෙම නැත්නම් ට්‍රී කියන එකට ලතින් භාෂාවෙන් කියන්නේ ආබෝර් කියලා. ඒතර රුක් එකතුවක් එහෙම නැත්නම් රුක් උයනට ලතින් වලින් කියන ආබොරිටම් කියලා ඉංග්‍රීසියෙන්ත් ආබොරිටම් කියලා තමයි කියන්නේ. ඉතින් මේ රුක් උයන එහෙම නැත්නම් මේ ආබොරිටම් එක ඉතා වැදගත් වෙන්නේ මොකද මේකේ විශාල ප්‍රමාණයක් ඒකේ අදහස් වෙන්නේ ගස් විතරක් කියලා විශාල ප්‍රමාණයක් වීලි කලාපයේ විවිධ මේ ගණයන්ට විවිධ කුලයන්ට අයිති ගස් වල එකතුවක්. මේක තියෙන තැන කිව්වොත් වටිනවා. මේක තියෙන්නේ අශෝක දඹුල්ලේ ඉඳලා කන්දලම හෝටලයට එහෙම නැත්නම් කන්දලම පාරේ ගමන් කරනකොට මේ දඹුල්ලේ ඒ කියන්නේ කන්දලම හන්දියේ ඉඳලා නැත්නම් දඹුල්ල ඉඳලා කිලෝමීටර් 2ක් දශම ගානක් يعني කිලෝමීටර් 2ක් 3ක් අතර වගේ ප්‍රදේශයක්. මේක පටන් ගත්තේ කොහොමද? මේමයි ඉස්සර හිටියා මේ බ්‍රිතාන්‍ය ජාතික මහත්තයෙක් එයාට සෑම් පොපම් කියලා කියන්නේ. එයාගේ ඇත්තටම සම්පූර්ණ නම නම් ෆ්‍රැන්සිස් හෝම් පොපම්. ඒ නාවික හමුදා නිලධාරියෙක් මේ දෙවෙනි යුද්ධ කාලේදී ලංකාවට ඇවිල්ලා හමුදාවේ වැඩවලට අන්තිමට පස්සේ එයාට ලංකාව ගැන ආදරේ හිතලා පිටින් නැවතුණා. ඒ නැවතිලා එයාට පස්සේ මේ තේ වගා වගේ යෙදිලා හිටියා කුඩා කාලයක්. ඊට පස්සේ මේ ආයුධම්පත් කැඳෙව්වා මේ ස්මිත්සෝනියන් ආයතනයෙන් ලංකාවේ ශාක පුනරීක්ෂණය කරන්න. එහෙම නැත්නම් මේ ෆ්ලෝරා ප්‍රොජෙක්ට් කියලා එකට කිව්වා. ලංකාවේ මීට කලින් වාර්තා කරලා තියෙන සීලම ශාක පුනරීක්ෂණය කරන්න ස්මිත්සෝනියන් ආයතනයෙන් දුන්න ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියේ මේ පරිපාලන නිලධාරී වශයෙන් ඔහු බැඳුණා සේවයට. ඒ ව්‍යාපෘතිය තිබුණේ ජාතික ශාකාගාරයේ. පෙරදින උද්‍යානයේ. ඉතින් එතනින් තමයි මෙයා ටිකක් ඔය වැඩිපුර පරිසරය පැත්තට ආදරය ඇති වෙලා ඔය කාලෙම වගේ ඇත්තටම මේ චුට්ටක් කලින් වගේ මෙයා නිතර හැම ඇවිදිනවා ට්‍රින්කුමලිය වගේ පළාත් වලට නුවර ඉඳලා යනකොට මේ කන්දලම ප්‍රදේශයේ තිබිච්ච මේ අක්කර 7මාරක හේනක් මෙයා මුලදී ගත්තා. මුලදීගෙන ඊට පස්සේ මේකේ පොඩි මේ මැටි කටු මැටි ගහපු මේ ගෙයක් හදලා ඕකේ පදිංචි වෙලා මේ පොඩි කක්කුස්සියක් හදලා එළියෙන් ඕකට ගිහිල්ලා මේ ඒ කාලේ විදුලිය කිසි දෙයක් තිබුණේ නැහැ. බොහොම සරල පරිසරයේ මේ සුන්දරත්වයේ විඳින්මින් මෙයා හිටියා. ඉන්න ගමන් ඔය මේ අඹ ගස් වගේ වහලා තිබුණා. මේ පේලියට අඹ ගස් අපි වන්නේ විදියට. ඔහොම වවාගෙන යන අතරේ මෙයාට හිතුණා මේ දැන් ඔය අඹ ගස් තිබුණාට මොකද ඔය අතරින් එනවා එක එක විවිධ වල් පැලෑටි. මේ ඒ වගේම එනවා මේ දේශීය මේ ගස් වල පැලත්. මෙයා හිතලා තියෙනවා මේ ඇයි මං අඹ වන්නේ? ඔය තියෙන මේ දේශීය ගස් වලට එන්න දීලා අර වල් පැලෑටි අයින් කරන්න ඕනේ කියලා. පස්සේ මෙයා කර වැඩි අර හොයලා ගිහිල්ලා දේශීය පැලෑටි ටික වෙනම ගස්වල මේ පොඩි පැල ඇදගෙන එනකොට ඒක පරිස්සම් කරලා අර වටේට තියෙන අනිකුත් ඔය මේ පඳුරු අනවශ්‍ය නිකන් වල් වගේ හිතෙන දේවල් අයින් කරලා අරව එන්න පොඩ්ඩක් උත්තේජනය කරා. කාලයක් යනකොට අවුරුදු ගාණක් යනකොට පුදුම ලස්සන කැලෑවක් ඇති වුණා. ඇත්තටම එය වීලි කලාපයේ සදාහරිත වනාන්තරයක් බවට පත් වුණා අවුරුදු 10ක් 20ක් විතර යනකොට. ඒ කියන්නේ ඇත්තටම කියනවනේ ඒක දැන් කෙනෙක් ගියොත් හිතයි මේක සාමාන්‍යත වියලි සදාහරිත වනාන්තරයක් කියලා. මේ හේනෙන් පටන් ගත්තේ. හැබැයි කොටසක් තියාගෙන හිටියා පෙන්වන්න මෙන්න මේක තමයි පටන් ගත්තේ කියලා. අර පාලක පරීක්ෂණය වගේ. තාමත් ගියාම ඒක තියෙනවා පටන් ගත්ත විදිය තියෙන කෑල්ලක්. නැවත අනිත් හරිය අර අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් dry evergreen forest එකක්. වියලි සදාහරිත වනාන්තරයක්. පොඩි කාලෙකදී. ඉතින් මේ වනාන්තරෙම හදලා මම තව පොඩ්ඩක් කිව්වොත් මේක IFS එකට එහෙම නැත්නම් අපේ මූලික අධ්‍යයන ආයතනයට මේක උනේ මොකද්ද කියලා. ওই කාලේ කියන්නේ 1981 ඔබ කිව්වාගේ මේ ජාතික මූලික අධ්‍යයනය කියලා පටන් අරගෙන ඔක 84 විතර වෙනකොට ආවා මේ හන්දානට ගෙනාව අපේ මහාචාර්ය සිල්පොන්නම් පෙරමැතිතුමා දෙවිනියට ආපු මේ අධ්‍යක්ෂතුමා. එතුමා ඒ කාලේ වීර චරිතයක් ලංකාවේ. සීලම දෙනේ දන්නවා මහාචාර්ය සිල්පොන්නම් පෙරකම හඳේ පස් කතන්දරේ ඔක්කොම. ඉතින් ඔය සෑම් පොපම් මහත්තයා මේ ඒ කාලේ ටිකක් වයෝ වෘද්ධ වෙගෙන හිටියේ අවුරුදු 70කට කිට්ටු වෙන කාලේ.
1989 මැයි මාසේ 1 වෙනිදා සෑම්පොප මහත්තයා තීරණය කරා මේක මම දෙනවා කියලා මේ මූලික අධ්‍යයන ආයතනයට මේ ජාතික මූලික අධ්‍යයන ආයතනය කියලා අපි දැන් හඳුන්වන ආයතනයේ මහාචාර්ය පොන්නම්පිර මහත්තයාට ඔබතුමා මේ ඉඩම අරගෙන මේ අක්කර 7මාර අරගෙන මේකේ පර්යේෂණ අධ්‍යාපන සහ සංරක්ෂණ කටයුතු කරන්න කියලා. ගිවිසුමක් අසම් කරලා අක්කර 7මාර බාර දුන්න පොන්නම්පිර මහත්මයාට. 1989 මැයි මාසේ මේ අගෝස්තු මාසේ 13 වෙනිදා. දැන් මේ වෙනකොට මේ ඉඩම කොච්චර ප්‍රමාණයක විහිදලා තියෙනවද පස්සේ එකතු කරගත්ත ඒවත් එක්ක? ඔව් පස්සේ දැන් පොන්නම්පිර මහත්මයා මේ අක්කර 7මාර අරගත්තට පස්සේ එතුමා ඒ අවුරුද්දෙම මේකට තව අක්කර 27ක් යාබද කොටසෙන් මේකට එකතු කරා. දැන් කර 36ක් විතර වගේ එනවා. ඉතින් ඇත්තටම ඊට පස්සේ අර අලුතෙන් ගත්ත කොටසත් අර සේම් අර විදියම පාවිච්චි කරලා අර ක්‍රමයෙන් මේ ක්‍රමයට ඇත්තටම මේ ඉස්සර කිව්වේ පොපම් මෙතඩ් කියලා. තාමත් සමහර තැන්වල කියනවා මේකට පොපම් මෙතඩ්. ඒ කියන්නේ ලෝකේ කියනවා. ඔව් ලෝකේ කියනවා පොපම් මෙතඩ් කියලා සමහර කියනවා. පස්සේ තමයි මේකට නමක් ආවා විද්‍යාත්මක නමක් assisted natural regeneration. සිංහලෙන් කිව්වොත් ආධාරක ස්වභාවික පුනර්ජනනය. ඒ කියන්නේ අපි ස්වභාවික පුනර්ජනනය ගමු. ඒ කියන්නේ natural regeneration. ඒ කියන්නේ කොහරි කලාවක එලි කරාම ওই පැත්තට බලන් ඉන්න ඕන දෙයක් හැදෙන්න කියලා. එතකොට ඒක ස්වභාවික පුනර්ජනනය. නමුත් දැන් මෙතෙන්දී අපි අපේ සපෝට් එකක් එහෙම නැත්නම් අපේ උදව්වකුත් දෙනවා. අපි ආධාරය දෙනවා මේකට. මොකද ආධාරේ අර මේ එන වල් පැලෑටි වගේ දේවල් මේ අපිට වැඩි කැමති නැති මේ ස්වභාවික නොවන වගේ දේවල් අපි අයින් කරනවා. අයින් කරාම අර අපිට අවශ්‍ය ගස් මේකේ පැතිරෙනවා. මේක ඊටාත්ම රසවත් ඉතිහාස කතාවක් එක පැත්තකින් අනිත් පැත්තෙන් මේක ලංකාවේ කොහොමද වනය නැවත වවන්නේ කියන එක පිළිබඳ අවුරුදු 60ක බරපතල පර්යේෂණයක්. මහාචාර්යතුමනි දැන් මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් මොනවද? ඉගෙන ගන්න පුළුවන් දේවල් නම් ගොඩක් තියෙනවා. එකක් තමයි මම මතක් කරන්න මේක මම එතෙන්ට එනවා මේ දශකය තමයි අශෝක ප්‍රතිස්ථාපන පරිසර පද්ධති ප්‍රතිස්ථාපන දශකය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කළා. ඔව් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කළා තියෙනවා 2021 සිට 2030 දක්වා පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ දශකයේ වශයෙන් නම් කරන්න ඕනේ කියලා. දැන් මේ අපි ඉන්නේ ඒ දශකේ. අපි පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරන්න ඕන. ඉතින් එතකොට දැන් තවත් එකක් කියන්න ඕන 2011 දී ලෝක සංරක්ෂණ සංවිධානය නැත්නම් IUCN කියලා කියන්නේ මේ ඒ ලෝක සංරක්ෂණ සංවිධානයත් ඒ වගේම මේ ජර්මන් රාජ්‍යයත් එකතු වෙලා ඉදිරිපත් කරා බොන් නගරයේ තමයි සාකච්ඡා පැවැත්වුනේ මේ රැස්වීම බොන් චැලෙන්ජ් කියලා. එහෙම නැත්නම් අපි කියමු බොන් අභියෝගය කියලා. මේ බොන් අභියෝගය තමයි රටවල් වලට දුන්න අභියෝගයක්. හරි. රටවල් 2030 වෙනකොට හෙක්ටයාර 350ක් හෙක්ටයාර මිලියන 350ක් නැවත ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ කියලා. ඒතර එක එක රටවල් අතරම රටවල් 61ක් මේකට මේ ඉදිරිපත් කළා මේ තමන්ගේ කැමැත්ත ඉදිරිපත් කළා තමන් මේ නැවත වන වගා කළා මේ වනය ගොඩනගා ගන්න කැමතියි කියලා. ඔව් මිලියන 350 හදලා දෙන්නම් කියලා රටවල් වලට කිව්වම රටවල් 61ක් මේකට තව වැඩි වෙනවා එන්න 61ක් මේකට මේ ලන්සු නැත්තම් ඉදිරිපත් වුණා මේ පොරොන්දු දුන්නා. අපිත් ඒක ඉන්නවා ඔය 61. අපි ඇත්තටම ගියා අපි ලක්ෂ 2ක් වැඩි කරන්නම් කියලා. ලංකාවෙන් වනය අලුතෙන් වවලා දෙන්නම් කියලා අක්කර ලක්ෂ 2ක්. අක්කර ලක්ෂ 2ක් ලොකු ප්‍රමාණයක්. ඔව් පොරොන්දු වුණා. ඔන්න ඔතනින් තමයි අශෝක දැන් අපි දන්නවා අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේම කියනවා අපේ රටේ වන ප්‍රතිශතය තමයි 29% ගාණක් කියලා. දැන් පස්සේ ඔබට මතක ඇති විවිධ රජවල් වලින් කිව්වා අපි 29% ගාණ අපි වැඩි කරනවා 32ට කියලා. ඒ 32ට කියලා කියන්නේ 3% ගාණක් අලුතෙන් මේකට එකතු වෙනවා. ඔන්න ඔය 3% ගාණ තමයි අර ලක්ෂ 2 සම්පූර්ණ ඉඩමෙන් 3.3ක්. එතකොට ඔය නිසා තමයි අර 29 එකතු කිරීම 3.3 දාලා 3.14ක් ඒකට. ඉතින් කොහොම හරි දැන් ඇත්තටම අපි ඉන්නේ දැන් මම දෙකක් තියෙනවා. එකක් තමයි අර අපි ඉන්නේ ප්‍රතිස්ථාපන දශකේ. ඒතකොට අපි ඉන්නේ බොන් චැලෙන්ජ් එකේ අර මේ හෙක්ටයාර 200,000 හදලා දෙනත් කාලේ. ඉතින් එතකොට මේ වැඩේ කරන්න ලෝකයේ තියෙන හොඳම මෙතඩ් එකක් හොඳම ක්‍රමයක් තමයි මේ ආධාරක ස්වභාවික ප්‍රතිස්ථාපනය. මේක ඇත්තටම කියනවා නම් තාම සාර්ථකව කරන්න පුළුවන් කියලා අපි පෙන්නලා දැන් තියෙනවා. ඒක මේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඕන කෙනෙකුට. මේ වගේ පරීක්ෂණයක් කරන්න ලේසි නෑ. අවුරුදු 60ක් කල් අපි ගත කරලා තියෙනවා. ඒ තුලින් අපි ගොඩනගාගෙන තියෙනවා. අපිට වනය වවනවා නම් දැන් අපි දන්නවනේ අපි දැකලා තියෙනවා
යුකැලිප්ටස් ඔය වගේ ගස් තමයි අපි කැලේ වවනවා කියලා වවලා තියෙන්නේ. මොනවද ඊට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් ගස්? ඔව් එහෙමයි. දැන් ඇත්තටම අපි ඔය කතාව කිව්ව වගේ අපි අගය කරන්න ඕන, අපි ගරු කරන්න ඕන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඒව හරි ලංකාවේ වවපේ කියන්නේ. මොකද ඒකෙන් විශාල පරිසර මේ වාසිත් වෙලා තියෙනවා. අපි සාමාන්‍ය විරුද්ධ වුණාට ශාක වලට මේ විශේෂයෙන් විදේශිකයි කියලා හැම ශාකෙම වැදගත්. වැදගත් නැ ශාකයක් නැහැ. කොහොම වෙතත් අපි ඊටත් වඩා වැදගත් අපි සමහර දේශීය ශාකම වැවුණා. ඉතින්දී මේ වගේ දෙයකදී අපි මේ අර ඔබ කිව්වා වගේ අවුරුදු 60ක මේ ජීවමාන පරීක්ෂණාගාරයෙන් අපිට දකින්න ලැබෙන සමහරලාට අපි අපේ රටේ ශාක වවනවා නම් මොනවද වවන්න පුළුවන්, මොනවද සාර්ථක වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දේවලුත් අපි හොයාගෙන තියෙනවා. අතරම සමහර ඔය වෙලං බුරුත දික්වැන්න ඒ වගේ අපි සමහර ශාක කීපයක්ම හොයාගෙන තියෙනවා. සමාවෙන්න මේ දික්වැන්න කියන්නේ මොන වගේ ශාකයක්? දික්වැන්න කියන්නේ ඊටම වැදගත් ශාකයක්. මේක අපි විවිධාත්ම නම් කියනවා මේ ඩිප්ලොඩිස්කස් වෙරුකෝසස් කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මේ ඒක මේ ලංකාවේ රාවණික ශාකයක් ඇත්තටම. ලංකාවේ ඒකදේශීය. කාලයක් අපිට ඔය මිලු ගණේම මේ ඒකදේශීය කියලා පස්සේ බලනකොට වෙන රටවල තියෙනවා. ඒ නිසා දැන් ගණේම ඒකදේශීය නැහැ. නමුත් මේ විශේෂය ඒකදේශීයයි. ඊට වැදගත්. තව ගොඩක් මේකේ ලක්ෂණ තියෙනවා. මම ඒක වෙලාවක් නැස කියන්න. නමුත් තව පොඩි දෙයක් තියෙනවා ඒක කියන්න. මොකද මේ දැන් අපි කැලෑව වවන කිව්වනේ. දැන් අපි ප්‍රතිස්ථාපනය කරන්න තියෙන එක දෙයක් තමයි ඔබ කිව්වා වගේ අපි කැලෑව වවන එක. පිටරට ශාකෝ ලංකාවේ ශාකෝ අපි දාන විවිධ වන වගා ව්‍යාපෘති තියෙනවානේ. ඒතර අපි මොකද කරන්නේ? අපි ගිහිල්ලා කොහේ හරි තියෙන පැලතාවන්නකින් අපිට ඕන පැලේ අරන් ගිහලා එහෙම නැත්නම් ඒ තවානේ තියෙන පැලේ අරන් ගිහලා අපි ඕකේ හිටවනවා ශ්‍රම දාන එහෙම නැත්නම් ලොකු ෆෑන් මේ ලොකු උත්සව කියලා. මල් මාල දාලා කොහොම හරි ඒතර කවුද තීරණය කරන්නේ මොකද්ද උතන හැදෙන්න ඕනේ කියලා? අපිනේ. ඒක වැරදි. අපිද මොකද්ද අපේ තියෙන සුසුකම මෙතන හැදෙන්න ඕන මේ ශාකේ මොකද්ද කියලා තීරණය කරන්න. ඒක අපිට කරන්න බෑ අසෝක. ඒක තීරණය කරන්න ඕන කවුද? පරිසරය. ස්වභාවධර්මයෙන් තමයි තීරණය කරන්න ඕන මේක තමයි මෙතෙන්ට එන්න ඕන හොඳ මේක කියලා. ඒ කියන්නේ ජෛව විවිධත්වයේ වැඩි වෙන්නේ මොන ශාකේ ආවොත්ද එහෙම නැත්නම් එතෙන්ට ගැළපෙන ශාකේ මොකද්ද කියලා තීරණය කරන්නේ පරිසරය. එහෙම නැත්නම් ස්වභාව ධර්මය. සමාවෙන්න අපි වැඩසටහනේ අගට ඇවිල්ලා ඉන්න මාචාර්යතුමනි කෙටියෙන් කිව්වොත් දැන් ඔබේ මේ සෑම් පොපම් වන රුක් උයනේ සාමාන්‍ය කෙනෙකුට අපිට මේ කොවිඩ් අභියෝගය ඉවර වුණාම ගිහිල්ලා බලන්න පුළුවන්ද? ඔය බලන්න පුළුවන්. ඇත්තටම මේ ඒක මහජනතා විවෘතයි. විතරන්නේ අපි දවල් කාලේ විතරන්නේ රාත්‍රී කාලෙත් විවෘතයි. ඔබට මේකේ දකින්න ලැබෙන අර හේනක් කැලෑවක් වුණාට පස්සේ වෙච්ච උඩක් වෙනස්කම් තියෙනවා. අපිට පේන්නේ නැති පාංශු වෙනස්කමට අමතරව මෙතන විශාල ප්‍රමාණයක් මේ සත්තු නැත්නම් වයිල්ඩ් ලයිෆ් ආවා. මෙතන ඉන්නවා ශාක විශේෂ 368ට අමතරව මේ සමනලෝ විශේෂ 77ක් ඒ වගේම මේ බත්කූර විශේෂ 12ක් ඊට පස්සේ කුරුල්ලෝ විශේෂ 83ක් තව විවිධාකාරයේ මේ අපි දැන් රැට යන්නේ ඇත්තටම උණහපුළු බලන්න ස්ලෙන්ඩර් ලෝරිස් නැත්නම් හින්දෑරු උණහපුළු. ඒතර ඒ වගේ විශේෂ දේවල් කරන්න පුළුවන් විතර නෙමෙයි මෙහි රාත්‍රී කාලේ කැම්පින් කරන්න උනත් අපි පහසුකම් ලබා දෙනවා. ජාතික මූලික අධ්‍යයන ආයතන පර්යේෂණ ගණනාවක ඉදිරියෙන් සිටින ගැඹුරු මූලික පර්යේෂණ සඳහා ප්‍රමුඛතාවය දෙන ජාතික ආයතනයක් 40 වසර සම්පූර්ණ කරනවා. එම ආයතනයේ ඔබේ පර්යේෂණ සඳහා අපි සුබ පතනවා. ඔව් ස්තුතියි.